නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ කාරුණික පින්වත්නි අද මම මේ පින්වතුන්ට දේශනා කරන්නට සූදානම් වෙන්නේ මම කලින් දවසක දේශනාවක් කරා මේ පින්වතුන්ට මතක ඇති අපේ මහා බෝධිසත්වයන්න් වහන්සේගේ එකට උපන්න සහජාත වස්තුන් පිළිබඳව කියද්දි මං කිව්වා එතනදී මං තව විස්තරයක් කරන්නම් ඉස්සරහට කියලා. පින්වත්නි මං අද කරන්න සූදානම් වෙන්නේ අපි අහලා තියෙන ටිකක් අහලා තියෙනක වඩා අහලා නැති ඇති ගොඩක් දෙනේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන අපි අහලා තියෙනවා ටිකක්. නේද? දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන අපි අහලා තියෙනවා. නමුත් මේ පින්වත්නි එහෙම අහපු නැති දෙයක් සමහරු නම් අහලා ඇති. නමුත් බොහෝ විට සමහර දෙනෙක් අහලා නැතුව ඇති. ඒ නැතුව නිසා මම පොඩි අහපු නැති දෙයක් ගැන අද මම කියන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි මේ අපේ ලෞතර තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ එදා අවසානාත් භාවයට උප්පත්තිය ලැබනකොට තුසිත දිව්‍ය ලෝකේ නම් සන්තුෂ දේව පුත්‍රයා වශයෙන් ඉඳලා මව කුසේ පිළිසඳ කරගෙන මේ ලෝකයට බිහි වෙනවා. මේ උප්පත්ති මංගල්‍ය සිද්ධ වෙනවා. මේ මංගල්‍ය සිද්ධ වුණාට පස්සේ පියන්නේ ඒ වෙනකොට මේ මනුස්ස ලෝකෙට යම ශ්‍රේෂ්ඨයෙක් අසිත කාල දේවල දවසක. මෙයා පින්වත්නි තමන්ගේ හිත දියුණු කරගෙන ඉස්සරහට කල්ප 40ක් බලන්න පුළුවන්. මහා කල්ප 40ක් මෙහාට ඉස්සරහට බලන්න පුළුවන්. පිටිපස්සටත් මහා කල්ප 40ක් බලන්න පුළුවන්කම තිබුණා. පින්වත්නි මෙන්න මේ කාලදේවල තවුසා කියලා කියන්නේ සුද්ධෝදන මහ රජතුමාගේ ගුරුවරයා. ඉතින් මේ තමන්ගේ පුතාව වන්දනා කරවන්න ගුරුවරයාට වන්දනා කරවන්න අරගෙන යනවා. පින්වත්නි අන්නේ වෙලාවේ හරි ආශ්චර්යමත් සිදුවීමක් සිද්ධ වෙනවා. මේ ලෝකේ හැම කෙනෙක්ම වගේ වන්දනාමාන කරන්න සුදුසු වෙච්ච කෙනෙක් තමයි අසිත කාලදේවල තවුසා කියලා කියන්නේ. ඉතින් එහෙම කෙනා ලව වන්දනාමාන කරගෙන ආශිර්වාද ලබා ගන්න තමයි සුද්ධෝදන මහ රජතුමා සිදුවත් මහා බෝධිසත්වයන්න් වහන්සේව වඩම්මවාගෙන ඉන්නේ. ඒ වඩම්මවාගෙන ඇවිල්ලා පින්වත්නි පුතේ වඳින්න කියලා පාත් කරද්දී වන්දනා කරවන්න හදද්දී හරි ආශ්චර්යමත් සිදුවීමක් සිද්ධ වෙනවා. මොකද සිද්ධ වෙන්නේ? මහා බෝධිසත්වයන්න් වහන්සේගේ සාරාංශකේ කල්ප ලක්ෂයක් නො 20 සංඛ්‍ය මහා කල්ප ලක්ෂයක මහා පාරමී ශක්තිය නිසා අසිත කාලදේවල තවුසට ඉඳගෙන හිටපු පුටුවේ ඉඳගෙන ඉන්න බැරි වුණා. පින්වත් ඉඳගෙන හිටපු පුටුවේ ඉඳන් ඉන්න බැරි වුණා. නැගිට්ටා. නැගිටිනකොට පින්වත්නි මොකදනේ? සිදුහත් මහා බෝධිසත්වයන්න් වහන්සේගේ කකුල් දෙක ගිහිල්ලා හිටියා නළලේ. කකුල් දෙක ගිහිල්ලා නළලේ හිටියා. ඒ සිරිපතුල් යුග්මයේ පින්වත්නි නළල් තලයේ හිටියා කාගේද? අර මහා ආශ්චර්යයක් තියෙනවයි කියලා හිතා හිටපු අසිත කාලදේවල තවුසාගේ. අසිත කාලදේවල තවුසා කල්පනා කරා සක්දේව් ලෝකේ එහෙම නැත්නම් තවුසා දිව්‍ය ලෝකේ සක්දේව් රජු මට වඳිනවා. මහා බ්‍රහ්මයාපා මට වන්දනාමාන කරනවා. මේ ලෝකේ වන්දනාමාන කරන හැම කෙනෙක්ම මට. හැබැයි මේ උත්තම පුරුෂයා කවුද? මගේ නලල් තලයේ සිරිපතුල් යුග්මේ තියෙන මේ උත්තම පුරුෂයා කවුද කියලා කල්පනා කරලා බැලුවා. බලලා මොකද කරේ? පින්වත්නි මේ අසිත කාලදේවල තවුසා
මුල සොන් වෙච්ච තල් කඳ බිම වැටෙන්න වගේ බිම වැඳ වැටිලා සිදුහත් මහා බෝධිසත්වයන්න් වහන්සේට වන්දනා කරා. මේක දැකපු සුද්ධෝදන මහරජතුමාට පින්වත්නි ඉන්න බැරි වුණා. සුද්ධෝදන මහරජතුමා පළවෙනි වතාවට තමන්ගේ පුතාට වන්දනාමාන කරා. තාත්තා කෙනෙක් තමන්ගේ පුතාට පළවෙනි වතාවට වන්දනා කරනවා. ඒ තරම්ම සංසාරේ කරපු පුණ්‍ය ශක්තිය. ඒ තරම් සංසාරේ කරපු පුණ්‍ය ශක්තිය. ඊට පස්සේ පින්වත්නි මේ අසිත කාලදේවල තවුසා මේ ශාස්ත්‍රය පිළිබඳ හොඳට දන්නවා. ශාස්ත්‍රයන් පිළිබඳ හොඳට දන්න කෙනෙක් තමයි කවුද? අසිත කාලදේවල තවුසා කියලා කියන්නේ. එතකොට මේ කාලදේවල තවුසා බලනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවාද කියලා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවාද කියලා බලන්න කලින් සිරිපතුල් යුග්මයේ තමන්ගේ දෑතට අරගෙන බලනවා ඒ ආශ්චර්ය දිහා. බලනවා ඒ ආශ්චර්ය දිහා. පින්වත්නි මල් ලසුණක් වගේ හරිම ලස්සනයි කියන උඩත් හිරිගඩු පිපෙනවා ඇඟේ. මල් ලසුණක් වගේ මල් ආසනයක් වගේ හරිම ලස්සනට තිබුණා. මේ මැණික් කැට වගේ ලස්සනට තිබුණා. මැණික් අතුරු ගල් පෝරුවක් වගේ රන් පෝරුවක් වගේ තිබුණා. අපේ බෝසතාණන් වහන්සේගේ සිරිපතුල් යුග්මයේ. පින්වත්නි එතන තිබුණා අටතුරා රහසියක් මගුල් ලකුණු. අටතුරා 100ක් මගුල් ලකුණු තිබුණා පින්වත්. අන්නේ මොනවද මගුල් ලකුණු කියන එක තමයි අද මම මේ පින්වතුන්ට දේශනා කරන්න සූදානම් වෙන්නේ. පින්වත්නි පළවෙනිට තිබුණා පින්වත්නි මේ දෙපතුල් මැද්දේ පිහිටලා තිබුණා සක් ලකුණු දෙකක්. සක් ලකුණු දෙකක් තිබුණා. ඒ චක්‍රය වටා දහසක් දැව දැකලා දහසක් වටා සිටි රේඛා දැකලා ඒ අතුරේ චුද්‍රමුඛ ලක්ෂණ දෙක තිබුණා කියනවා. ඊට පස්සේ ඒ පෙළ මල් රසක් තිබුණු සිරිවස දෙක තිබුණයි කියනවා. ඊට පස්සේ පින්වත්නි ස්වස්තික දෙක තිබුණයි කියන. දැන් මම මේ විදිහට මේ යුගල වශයෙන් තියෙන ටික ඔක්කොම මම කියාගෙන යනවා පින්වත්. බලන්න හොඳට අටසුරා 100ක් මගුල් ලකුණු කියලා කියන්නේ මෙන්න මේවට. බොහොම සද්ධාවෙන් ඒව අහන්න බලන්න මේ දේවල් තමයි තේරුම් ගන්න පුළුවන්ද කියලා. දැන් සමහර ලකුණු පින්වත්නි මෙච්චර ගොඩක් මේ ලකුණු බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල වල තිබ්බාද කියලා සැකයක් ඇති නොවේවා කිසි කෙනෙකුට. අනිවාර්යයෙන්ම 100,000ක එක පරම විශ්වාසයි බුදු පියාණන් වහන්සේගේ සිරිපතුල් යුග්මේ ඒ වගේ ලකුණු තිබුණා. හොඳට අහගන්න ශ්‍රද්ධාව ඇති කරගන්න ඔබ කල්පනා කරගන්න ඔබේ ශාස්ත්‍රූන් වහන්සේගේ උදේට බුද්ධං සරණං ගච්ඡාමි කියන හවසට බුද්ධං සරණං ගච්ඡාමි කියන ඔබේ ශාස්ත්‍රූන් වහන්සේගේ ආශ්චර්යමත් භාවය මගේ ශාස්ත්‍රූන් වහන්සේගේ ආශ්චර්යමත් භාවය හරිම සොඳුරුයි පින්වත්නි. හොඳට අහගන්න ඊළඟට තිබුණයි කියනවා ස්වස්තික දෙක, නන්ද වට දෙක, සෝව ඇති දෙක, අවතංස දෙක, වඩමන් දෙක, භද්‍රපීඨ දෙක, ප්‍රසාද දෙක, මගුල් තොරන් දෙක, සේසත් දෙක, මගුල් කඩු දෙක, තාල වෘන්ත දෙක, පිල් කලස් දෙක, චාමර දෙක, නලල් පටි දෙක, මිනිරුවන් දෙක, සුමනදම් දෙක, නිලෝත්පල දෙක. නිලෝත්පල කියන්නේ මොනවද? නිල්ලුපුල්. රත්තෝප්පල දෙක, ශ්වේතෝප්පල දෙක, රතුපුල්, සුදුපුල්. රත්පියුම් දෙක, හෙළපියුම් දෙක, පුන් කලස් දෙක. මේ හැම එකෙම දෙක දෙක තිබ්බ කියලා සඳහන් වෙනවා පින්වත්නි. පූර්ණ පාත්‍ර දෙක, කිරි මුහුදු දෙක, නිල් මුහුදු දෙක, ප්‍රවාල සාගර දෙක, ස්වර්ණ සාගර දෙක, සක්වලගල් දෙක, හිමාලගල් දෙක, මෙරගල් දෙක, මහා මේරු පර්වත දෙකක්. මේ හැම එකෙම දෙක දෙක තිබුණයි කියලා කියන අපෙන් ගන්න. මහා මේරු පර්වත දෙකයිනේ තියෙන්නේ. නමුත් මේ මහා බෝධිසත්වයන්න් වහන්සේගේ සිරිපතුල් දෙකේ
මේක දෙකක් තිබුණා. මහා මේරු පර්වත දෙකක්. හිරවිමන් දෙක. හිරවිමන් කියන්නේ මේ ඉර සූර්යයා දෙකක් තිබිලා තියෙනවා. සඳ විමන් දෙක. පූර්ව විදේහි දෙක. පූර්ව දේහි දෙකක් කියන්නේ මේ පූර්ව දේහය කියන අනිත් මනුස්ස ලෝකේ. පස්චිම දිවයින් දෙක. උතුරු කුරු දිවයින් දෙක. පූර්ව දේහය අපරගෝයානේ උතුරු කුරු දිවයින කියන මේවෙන් දෙක තිබිලා තියෙනවා. ජම්බුද්වීප දෙක. ඒ කියන්නේ අපි මේ ඉන්න ජම්බුද්වීපේ ඒවෙන් දෙකක් තිබිලා තියෙනවා. සප්තරතන දෙක. සපිරිවරින් සිටින චක්‍රවර්ති දෙදෙන. පිරිවරත් එක්කම ඉන්න චක්‍රවර්ති රජවරු දෙදෙනෙක් කියලා දෙනවා. ඒකම විදිහට. දක්ෂිනාවර්ත ශංක දෙක. ස්වර්ණ මත්ස්‍ය යුගල දෙක. චක්‍රායුධ දෙක. සප්තමහා ගංගාවෝ දෙක. සප්තමහා සීදන්ත සාගර දෙක. යුගන්ධර පර්වත දෙක. ඊශදර පර්වත දෙක. කරවීක පර්වත දෙක. සුදර්ශන පර්වත දෙක. නේමින්දර පර්වත දෙක. විනතක පර්වත දෙක. අශ්වකරණ පර්වත දෙක. මෙයා සබෑ ලෝකෙ දෙක නේ. නමුත් මගුල් ලකුණු විදිහට මේ මහා බෝධිසත්වයන් වහන්සේගේ සිරිපතුල් වල බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වල මේ ලක්ෂණ දෙක තිබිලා තියෙනවා. අනෝතප්ත විල් දෙක, ඡද්දන්ත විල් දෙක, කර්ණමුණ්ඩ විල් දෙක, රතකාර විල් දෙක, සිංගර ප්‍රතාප විල් දෙක, මන්දාකීර්ණ විල් දෙක, කූණාල විල් දෙක. ඒ මහා විල් වශයෙන් හඳුන්වපු විල් දෙක තිබිලා තියෙනවා. ගරුණ රාජයෝ දෙදෙනය, සුන්සුමාරයෝ දෙදෙනය, මගුල් ධජ දෙකය, පතාකා දෙකය, ස්වර්ණ පර්වත දෙකය, ස්වර්ණ ශිවිකා දෙකය, වල් විදුනා දෙකය, කෛලාසකූට දෙකය, සිංහ රාජයෝ දෙදෙනෙක්, ව්‍යාඝ්‍ර රාජයෝ දෙදෙනෙක්, වලාහක අශ්ව රාජයෝ දෙදෙනෙක්, උපෝසත හස්ති රාජයෝ දෙදෙනෙක්, වාසුකී නම් නාග රාජයෝ දෙදෙනෙක්, හංස රාජයෝ දෙදෙනෙක්, වෘෂභ රාජයෝ දෙදෙනෙක්, ඒරාවණ නම් හස්ති රාජයා දෙදෙනෙක්, ස්වර්ණ මකර රාජයෝ දෙදෙනෙක්, ස්වර්ණ නෞකාවෝ දෙදෙනෙක්, සුරභිදේනෝ දෙදෙනෙක්, කිම් පුරුෂයෝ දෙදෙනෙක්, කින්නරාංගනාවෝ දෙදෙනෙක්, සඳකිදුරෝ දෙදෙනෙක්, කුරවි කෙවිල්ලෝ දෙදෙනෙක්, මයුර රාජයෝ දෙදෙනෙක්, කෞංච රාජයෝ දෙදෙනෙක්, චක්‍රවාක රාජයෝ දෙදෙනෙක්, ජීවන් ජීවකයෝ දෙදෙනෙක්. මේ විදිහට පින්වන්දි සත්තුන්ගේ රූප දෙක තිබිලා තියෙනවා. දෙක. දැන් බලන්න මේ ඔය සිරිපාදේ එහෙම තියෙනවනේ සිරිපා ලකුණු සක්ලක් මේ සිරිපතුල් වල තිබුණ ලකුණු ටික. ඒ ලකුණු තියෙන ෆොටෝ එකක් අරන් බලන්න මම මේ කියන දේවල් තියෙනවද කියලා හොඳට බලන්න. බලලා ශ්‍රද්ධාව ඇති කරගන්න. අනේ මගේ බුදුරජාණන් වහන්සේ සිරිපතුල් දෙකේ මේ තරම් විශ්මජනක දේවල් තිබුණනේ කියලා සන්තෝෂ වෙන්න. එහෙම සන්තෝෂ වෙන්න. ඊළඟට පින්වතුනි දිව්‍ය ලෝක ටික තිබුණයි කියනවා. මොනවාද දිව්‍ය ලෝක? චාතුම් මහරජික, තාවතින්සය, යාමය, තුසිතය, නිම්මාරතිය, පරනිම්මිත වසවාර්ථී කියන දිව්‍ය ලෝක දෙක බැගින් තියෙනවා. ඊළඟට බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම, පරිත්තාභ, අපමානාභ, ආභස්සර, පරිත්ත සුභ, අපමාන සුභ, සුභකින්නක, වේහප්පල කියන රූපාචර දිව්‍ය ලෝක 10යිනේ. ඒවෙන් දෙක තිබිලා තියෙනවා. ඊළඟට පින්වත්නි තිබිලා තියෙනවා අරූපාචර බ්‍රහ්ම ලෝක දෙක බැගින්. මොනවාද අරූපාචර බ්‍රහ්ම ලෝක? ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නා සංඥායතන කියන අරූපාවචර බ්‍රහ්ම ලෝක දෙක බැගින් තිබිලා තියෙනවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වුවත් පහළ වුන් නැති කාලවලත් බොහෝ සෙයින් මේ ලෝකේ රහතන් වහන්සේලාගෙන් අඩු නැති රහතන් වහන්සේලා කෙනෙක් දෙන්නෙක් හරිය ඉන්න බ්‍රහ්ම ලෝක පහක් තියෙනවා.
අනාගාමී උත්තමයන් වහන්සේලා ඉන්න බ්‍රහ්ම ලෝක පහක් තියෙනවා. මොනවාද මේ පහ? අවීහය, අතප්පය, සුදස්සය, සුදස්සිය, අකනිට්ඨ කියන සුද්ධාස බ්‍රහ්ම ලෝක පහ. අන්නේ බ්‍රහ්ම ලෝක පහේ දෙක බැගින් තියෙනවා මේ සිරිපතුල් යුග්මය තුල. ඒ වගේම තමයි පින්වත්නි මෙන්න මේ කියන ටික. දැන් මෙතන අටතුරා 100ක් මඟුල් ලකුණු ගැන කියවුණා. පින්හද බාන කොයිතරම්නම් ආශ්චර්යමත්ද කියලා. හරිම සන්තෝෂයක් විතර දැනෙනවා. මගේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් යුග්මේ මේ තරම් ආශ්චර්යමත් සිද්ධියක් තිබුණා නේද කියලා හිතනකොට. මේ තරම් අසිරියක්ගේ බුදු සිරුරේ යටිපතුල් දෙකේ පවා තිබුණා නේද කියලා හිතනකොට කොයිතරම්නම් සන්තෝෂයක් හිතට දැනෙනවද නේද? පින්වත්නි, එතකොට කල්පනා කරන්න මේ හැම කෙනෙක්ම අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් යුග්මය මේ අපේ වගේ නෙමෙයි. දැන් අපි වතුර ටිකක් පාගලා මේ බිම පොළවේ අඩිය තියුවොත් එහෙම පින්වත්නි රවුන්ඩ් ටිකක් නේ තියෙන්නේ නේද? ඇඟිලි පහට රවුන්ඩ් පහක් තියෙනවා. ඊට පස්සේ නිකන් ඔන්නෝම වෙච්ච ගන්න තියෙන්නේ නේද? නිකන් අර අතකොළුවක් වගේ ගන්න තියෙන්නේ. නමුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් යුග්මය එහෙම නෙවෙයි. මේක නිකන් මේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් හරියට 100%ක්ම බිම හිටිනවා. 100%ක්ම බිම හිටිනවා. දැන් අපේ නම් මේ ඇඟිලි වල එක එක විදිහ ඒවා තියෙනවානේ. අපේ ඇඟිලි පහ පස්සේ දිහන්නේ පළවෙනි එකට කියනවා මහා පට ඇඟිල්ල. ඊළඟට දබර ගෙල්ල. ඊළඟට මැද ගෙල්ල. ඊළඟට වෙද ගෙල්ල. ඊළඟට සුල ගෙල්ල. ඔහොම කී ඇඟිලි වලට නම් හිටන් තියෙනවානේ. මහා බෝධිසත්වයන්න් වහන්සේගේ අපේ ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ එහෙම වෙනසක් නැහැ. සිරිපතුල් යුග්මේ නම් ඇඟිලි සියල්ලම එක සමාන. ඇඟිලි සියල්ලම එක සමාන දිගකින් යුක්තයි. අපේ කකුල් වලට වඩා පින්වත්නි ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සිරිපතුල් බොහොම දිගයි ලොකුයි. ඇයි මේ ආශ්චර්යමත් දේවල් පිළිහිట్లా තියෙන්නේ පේ? දැන් අපිට නම් විලුඹක් නැහැනේ. අපිට විලුඹක් නැහැ. විලුඹ කියලා කියන්නේ පින්වත්නි ඔය අපිට ඔය තියෙන එකක් තියෙනෝනේ අන්තම්. ඕකට පිටිපස්සේ හැන්තා මස් ගොබයක් ඇවිල්ලා දෙන හරියම ලස්සනට. රත්තරන් මිරිවැඩි සංගලක් වගේ. ඒකක් අපිට නෑ. විලුඹක් තියෙන්නේ ආරද බුදුරජාණන් වහන්සේට විතරයි. හරියට බැලුවොත් සක්විති රජ කෙනෙකුටත් තියෙනවා. පින්වත්නි එතකොට මෙන්න මේ කියලා ලක්ෂණ ටික දැක්කට පස්සේ අසිත කාලදේව තවුසඩ හරියම සන්තෝෂයක් ඇති වෙනවා. හරියම සන්තෝෂයක් ඇති වෙනවා. ඊට පස්සේ බලනවා කේශාන්තේ සිට පාදාන්තේ දක්වා නැවතත් උඩ ඉඳන් පල්ලහැට පල්ලහැ ඉඳන් උඩහට බලනවා. පින්වත්නි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවද කියලා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවද කියලා බලනවා. නේද? මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැනත් මම පොඩ්ඩක් මතක් කරන්නම්කෝ එහෙනම් නේද? මොනවාද දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන්නේ පින්වත්නි ඔන්න අහගන්න. රන් මිරිවැඩි සංගලක් වගේ තනී තිබෙන පතුල් ඇති පළමුවන ලක්ෂණය. හිස් නැහැ. යටිපතුල් දෙක හිස් නැහැ අපේ වගේ හිස් නැහැ. ඒ පතුල් මැද පිහිටි චක්‍ර ලක්ෂණය. රත් පළස්සුවටක්සේ වටව සිනිදුව දිගුව තිබෙන්නා වූ විලුම් ඇති ලක්ෂණය. විලුඹ. ක්‍රමයෙන් සිහින්ව දිගුව තිබෙන්නා වූ ඇඟිලි ලක්ෂණය. ගිතෙල ගලාලු පුළුන්සේ ඊතා මොලොක්කෝ සිනිදුව තිබෙන්නා වූ අතුල් පතුල් ඇති ලක්ෂණය. ජාල කවුළුවක්සේ ලක්ෂණයෙන් පිරුණා වූ හස්ත පාදයන් ඇති ලක්ෂණය. පාද ගුල්පයින් යටිපතුල් පෙනෙන්නාසේ උස්සු තිබෙන්නා වූ ලක්ෂණය. එනි මුර්ගයන් බඳු වටව පිරී තිබෙන්නා වූ ජංගා ඇති ලක්ෂණය. ජංගා කියන්නේ මොනවාද? අපි මේ කෙන්ඩ කියලා කියන්නේ. අපි මේ කෙන්ඩ එක පැත්තයිනේ තියෙන්නේ නේ. එක පැත්තේ කකුලේ ඇටේ අහු වෙනව නේද? කකුලේ මේ දිගට තියෙන ඇට කෑල්ල අහු වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ කොහොමද? මේ සම්පූර්ණ වට වෙලා වටෙන්ම තියෙනවා. කොච්චර ආශ්චර්යද බලන්න.
සම්පූර්ණයෙන් වටෙන්ම මේ ලක්ෂණේ මස් ගොබේ තියෙනවා. අපි නෑයි. අපි එක පැත්තක විතරයි තියෙන්නේ. ඒකෙත් නහරවැල් නේද? එහෙම නෑ බුදු පියාණන් වහන්සේගේ. හරියම ලස්සනට ඒ ලක්ෂණයන් තියෙනවා. ඊළඟට නොනැමී සිට අතුල් දෙකෙන් දෙදන මඩල පිරිමැදෙන්නා වූ දීර්ඝ හස්ත ඇති ලක්ෂණය. ඒ කියන්නේ හිටගෙන ධනුස් දෙක අල්ලන්න පුළුවන්. දීර්ඝ දෑතක් තිබිලා තියෙනවා. දීර්ඝ වූ දෑතක් අත් දෙකක් තිබිලා තියෙනවා. ඒ ලෞතර තථාගතමාමේනි සම්මා සම්බුදු පියාණන් වහන්සේ නැමෙන්න නැතුව අල්ලන්න පුළුවන්. අපිට නම් නැමෙන්න ඕනේ නේද? අපිට නැමෙන්න ඕනේ. නමුත් ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ කවදාවත් නැමිලා ධනිස් අල්ලන්න අවස්ථාවක් නැහැ. නැමිලා ධනිස් අල්ලන්න අවස්ථාවක්. ඒ වගේම තමයි පුරුෂ ව්‍යංජනය. පුරුෂ ව්‍යංජනය කියන්නේ පුරුෂ නිමිත්ත. ඒ කියන්නේ ලිංගේන්ද්‍රය. බුදුරජාණන් වහන්සේගේ පුරුෂ නිමිත්ත හරියම ලස්සනයි කියනවා. කොහොමද තියෙනවා කියන්නේ පියුම් කෙමියක් රොන් සලායෙන් සංගවී තිබෙන්නක්සේ කෝසෝහිත වස්ත්‍රයෙන් සංගවී තිබෙන්නා වූ ලක්ෂණය. පින්වත්නි, සාමාන්‍ය මිනිස්සෙගේ පුරුෂ නිමිත්ත රෙද්දකින් වැහුවේ නැත්නම් එළියට පේනවයි කියන. පේනවනේ. රෙදි කඩකින් වැහුවේ නැත්නම් එළියට පේනවා. නමුත් මේ මහා බෝධිසත්වයන්න් වහන්සේගේ එහෙම නැත්නම් ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ රෙද්දකින් වහන්න අවශ්‍යතාවයක් නැහැ. තියෙනවයි කියන්නේ කෙමියක බහාලු විදිහට. ඒකේ මහා පුරුෂ ලක්ෂණයක්. ඒ ගැන විස්තරයක් කරන්න මම වැඩි මට දැනුමක් නැහැ. ඒ ගැන විස්තර කරන්න. ඒක බාහිරට පේන්නේ නැහැ කිය. ඒක අවස්ථාවෙන් මත පමණ පේන එකක්. එහෙම නැත්නම් මේ කොයි වෙලාවෙත් පේන එකක් නෙවෙයි. රෙදි කඩකින් වහන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක ගැන විස්තර කරන්න බෑ. හරීම ඒක මේ ලෝකෙත් තිබුණා නම් යම් ලක්ෂණ නිමිත්තක් ඒ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒක ගැන ලොකු විස්තරයක් තියෙනවා. මෙන්න මේ විදිහට බලන්න. ඒක කියන්නේ කොහොමද? පියුම් කෙමියක් රොන්සලායෙන් සැඟවී තිබෙන්නාසේ කෝෂෝහිත වස්ත්‍රයෙන් සැඟවී තිබෙන්නා වූ පුරුෂ ලක්ෂණය. කෝෂයකින් වැහිලා තියෙන්නේ කියලා කියනවා. ඊළඟට දේවදලින් ඔප්නගු කනක රූපයස්සේ ඊතා සියුම් වූ චවි වර්ණ ඇති ලක්ෂණය. ඒ කියන්නේ මේ සම පින්වත්නි රත්තරන් පාටයි කියනවා. සම මොන පාටයිද? රත්තරන් පාටයි කියලා කියනවා. ඊළඟට පියුම් පතෙහි දිය නොයැලෙන්නාසේ රජෝ ජල්ලිකාවන් ඇඟ නොරදන්නා වූ ලක්ෂණය. රජෝ ජල්ලිකාවන් කියන්නේ මේ දුවවිලි වතුර වගේ දේවල් රඳන්නේ නැහැ පින්වත්නි කවදාවත් බුදුරජාණන් වහන්සේගේ ශරීරේ. මේ මහා බෝසත්ත්වයන් වහන්සේගේ ශරීරේ රඳන්නේ නැහැ. සියුම්. හරියට නිකන් නෙළුම් පැත්තට වතුර ටිකක් දැම්මා වගේ. පොඩ්ඩක් වරන් දෙන්නේ ඔක්කොම ටික අහකට යනවනේ ඒ වගේ. දාඩිය බිඳුවක් රැඳෙන්නේ නැහැ, දූවිලි ටිකක් රැඳෙන්නේ නැහැ, වතුර ටිකක් රැඳෙන්නේ නැහැ. ඒ තරම් හරියම ආශ්චර්යමත්. ඊළඟට එකී ලෝම කීපයකින් එකී ලෝමයක් ඇති ලක්ෂණය. පින්වත්නි, අපේ මේ මයිල් ගස් ඇවිල්ලා තියෙන ලෝම කූප රෝම කූප ඇවිල්ලා තියෙන එකකින් සමහරවල් දෙකක් ඇවිල්ලා තියෙන්නත් පුළුවන්. සමහර තැන්වල නැතුවත් තියෙනවා. බොහෝ තැන්වල නැහැ. සමහර තැන්වල තියෙනවා එක දෙක ඇවිල්ලා තියෙන, සමහර තැන්වල තුන විතර ඇවිල්ලා තියෙනවා තියෙනවා. නමුත් ඒ තථාගත අමාමෑණියන් වහන්සේගේ පින්වත්නි එක රෝම කූපයකින් එහෙම නැත්නම් එක රෝම කූපයක් තියෙන තරම් එකයි තියෙන්නේ. දෙකක් තුනක් ඇවිල්ලා නැහැ. ඊළඟට කියනවා සියලු ලෝමයන් අඳුන්වන්න දක්ෂිනාවර්තන මේ මුදුන් බලා සිටින්නා වූ ලක්ෂණය. දැන් අපේ පින්වත්නි සමහර රෝම කූප පල්ලෙහාට තියෙන. සමහරනේ බොහෝ දේවල් පහළට තියෙන. නමුත් දුරයන්ාංශ කොහෙද තියෙන්නේ? උඩට තියෙන. උඩුවතට හැරිලා තියෙන. ඊළඟට කියනවා සතර දිගට නොනැමී බ්‍රහ්මයාසේ සෘජුව තිබෙන්නා වූ ගාත්‍ර ඇති ලක්ෂණය. මහා බ්‍රහ්මයා වගේ හරි කෙලින් තියෙන. මේ ශරීරේ හරි කෙලින් තියෙන. දෙයතුල් දෙපතුල් දෙඅංශකූට පිරිකර යනසේ සප්ත ස්ථානයන්හි පිරී තිබෙන උස්ස තිබෙන්නා වූ ලක්ෂණය. පින්වත්නි අපේ මේ පිටකටුව එතකොට ගියාම මේ
අත්වල පිටිපස්සේ යටකඩු පේන්න තියෙනවනේ. නමුත් බුදුරජාණන් වහන්සේ කවදාත් එහෙම යටකඩු පේන්නේ නෑ. ස්ථාන 7ක් උස්සලා මසින් පිරලා තියෙනවා කියන. සිංහයෙකුට බඳු උර්ධකාය ඇති ලක්ෂණය. පින්වත්නි මේ ශරීරයෙන් උඩ කොටස සිංහෙක් වගේ කියනවා. සිංහය කියන්නේ පිරිපුන් ශරීරයන් සිංහයා ගැන ඒක ටිකයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ හොඳට මේ ලක්ෂණේ පිටලා තියෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒකේ තමයි පිට රන් පෝරුවක් සේ තනී තිබෙන්නා වූ අන්තරා සංඥාන් ඇති ලක්ෂණය. ඊළඟට තියෙනවා නීග්‍රෝධ වෘක්ෂයක්සේ උසවහා සම වූ ව්‍යාමය හා සම වූ උසමය. ඒ කියන්නේ මොකද්ද බින්වත්නි මේ උසයි මහතයි හරි සමානයි කියනවා. උසට සරිලන මහතට සරිලන උසක් තිබිලා තියෙන ලෝතර සම්බුදු පියාණන් වහන්සේට. සම්බුදු පියාණන් වහන්සේට එහෙම තිබිලා තියෙනවා. හරියට කියනවා මේ නුග ගහක් වගේ නුග රුකක් වගේ හරිම ලස්සනයි. ඒකද අපේ සමහරලාවට එක්ක බෙල්ල දිගයි. නැත්තම් ඔළුව ලොකුයි. නැත්තම් කඳ හීනි. නැත්තම් එහෙම නොඑක් ප්‍රශ්න දෙනවනේ. නැත්තම් කෙට්ටු වැඩි. නේද? බුදුරජාණන් වහන්සේගේ එහෙමද? බුදුරජාණන් වහන්සේගේ එහෙම නෑ. සියල්ලම උසට සරිලන මහතට සරිලන උසක් තිබෙනවා ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ඒ වගේම පින්වත්නි කියනවා සම පරිමණ්ඩල වූ ලක්ෂණය. රන් බෙරක්සේ සම වට වූ ග්‍රීවා ඇති ලක්ෂණය. ග්‍රීවා කියන්නේ කොහෙද? බෙල්ල. දැන් අපේ මේ බෙල්ල පින්වත්නි ඒක සාමාන්‍ය නෑනේ. නමුත් තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඒ ලක්ෂණය සම්පූර්ණ විස්තරය ඊට පස්සේ සම්පූර්ණ මසෙන් පෙළ හරියට වට වෙලා තියෙනවා කියන වට වෙලා සම්වට වෙලා තියෙනවා කියන. ඒ වගේම තමයි සද්ධාසක් රසනහර නැගී ඇති දිවට එකව උඩ බලා රසාග්‍රය කරන්නා වූ ලක්ෂණය. පින්වත්නි අපට මොන හරි ආහාරයක් ගොඩක් කළා හපන්න ඕනේනේ. ඒකේ රස බලා ගන්න හරියට නේද? නම බුදුරජාණන් වහන්සේට එහෙම නැහැ. මේ දිවේ අග තියපු ගමන් ඊ ආහාරයේ තිබෙනා වූ සියලු රසෝජාවන් ටික සකල ශරීරයටම දැනෙනවායි කියලා. මම කොයිතරම් ආශ්චර්යයක්ද කියලා. කොයිතරම් ආශ්චර්යයක්ද. ඊළඟ බෙන්වත්නි සිංහයෙකුගේ වටවසි වෙන්නා වූ හනු භාග ඇති ලක්ෂණය. මේ හනු සිංහයෙක්ගේ වගේ කියලා කියනවා. ඊළඟට කියනවා සම 40 දන්ත ධාතුන් වහන්සේලා ඇති ලක්ෂණය. දැන් අපේ කටේ දත් කීයක් තියෙනවද පින්වත්නි? අපේ කටේ දත් තියෙන 32ක් විතරනේ. ওই 32 අතරින් හරියට එන්න අවුරුදු 35ක් විතර යනවා. එතැයින් දත් වල කෑලි කෑලි තමයි තියෙන්නේ. සමහරුගේ 32කට වැඩි. වැඩිපුර තිබ්බොත් ඒක කැතයි. එක්ක නල දත් කියලා තියෙනවනේ. ඒවා කැතයි. නමුත් බුදුරජාණන් වහන්සේ කොච්චරක් තියෙනවද? මේ උඩ හනුවට දත් 20යි, යට හනුවට දත් 30යි, දන්ත ධාතුන් වහන්සේලා 49ක් වැඩ ඉන්නවා. දන්ත ධාතුන් වහන්සේලා ශ්‍රී මුඛ පද්මයේ තුල 49ක් වැඩ ඉන්නවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඊළඟට තියෙනවා ගායදෝ සක්පත් වඩක්සේ සමව සිටින්නා වූ දන්ත ධාතුන් වහන්සේලා ඇති ලක්ෂණය. පින්වත්නි මේ දත් සියලුම දන් පිටට පේන්නේ එක සමානද මුතු මේ වීදුරු කඩ ටිකක් ඇල්ලුවා වගේ මුතු කඩ ටිකක් එක බේලෙට ඇල්ලුවා වගේ තමයි තියෙන්නේ. දැන් අපි hina වෙනකොට කොහමද? පොල් දත් කියලා වෙනම තියෙනවනේ. ඉස්සරහාම තියෙන දත් වල පොල් දත් තියෙනවා. එහෙම නැත්නම් ආයෙ තියෙනවා කුන්තක කියලා වෙනම ටිකක්. රදනක කියලා වෙනම ටිකක්. කාර්යක වෙනම තියෙනවා. පුරස්චාරක වෙනම තියෙනවා. බුදුරජාණන් වහන්සේට එහෙම නෙවෙයි. සියලුම දන්ත ධාතුන් වහන්සේලා මුතු කඩ බේලියක් ඇල්ලුවා වගේ එහෙම හරි ලස්සනට තියෙනවා. ඊළඟට තියෙනවා වීදුරු පේලියක් තේ නොසිදුරුව තිබෙන්නා වූ දන්තයන් ඇතුළේ තියෙන ලක්ෂණය. එහෙමයි. පින්වත්නි අපේ දත් එකක් උඩ එකක් ගිහිලා තියෙනවා. දත් අතර ඈත ගිහිලා තියෙනවා. දත් අතර සිදුරු තියෙනවා. කෑම කාලි ඉවරලා ආයෙ මොකක් හරි ලීයකින් හාරන්න ඕනේ හිර වෙච්ච මාළු පිණි ටික ගන්න. බුදුරජාණන් වහන්සේට එහෙමද? නෑ පින්වත්නි චූටි සිදුරක්වත් නෑ කියන කොච්චරද කියනවනම් ඒ සිදුරක් නැති බව දතකින් දතක් වෙනස් කරලා අඳුර ගන්න සාමාන්‍ය මිනිහෙකුට බැලුමට බෑ කියන.
සාමාන්‍යයෙන් පේන්නේ උඩු ඇන්දර එක දතයි යටි ඇන්දර එක දතයි තියෙනවා. ඔක්කොම එක සමානවට තමයි පේන්නේ. ඒක වෙන් කරලා අඳුර ගන්න බැහැයි කියලා. බලන්න කොයිතරම් ආශ්චර්යමත්ද කියලා. හරිම ආශ්චර්යමත්. ඊළඟට පින්වත්නි නැගත්තර පෙලක්සේ සුදු රස වේදනාව දන්තයන් නැති ලක්ෂණය. හරිම සුදුයි පින්වත්නි දත්ත ධාතුන් වහන්සේලා. ඊළඟට තියෙනවා දෙකන් සෙදුරු නලල් තල නැහැමඩල පිරිපදින්නා වූ ජීවහා ධාතුවේ ලක්ෂණය. පින්වත් දිව මේ නලල මේ කන් සෙදුරු අල්ලන්න පුළුවන් දිවෙන්. ඒ වගේ ජීවහා ධාතුව දිවක් තිබිලා තියෙනවා. බුදුරයන් වහන්සේ කුරවේක නාදයක්සේ ඊතා මధుර වූ අෂ්ටාංග සමන්නාගත භක්මස්වරය. පින්වත්නි මේ කුරවී කියන්නා මේ තිරසන් සතෙක් ඊට වඩා 10000 ගුණයකින් ලක්ෂණයි ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ හඬ. අෂ්ටාංග සමන්නාගතයි කියන භක්මස්වරය. ආකාර 8ක් තියෙනවා කියන ගම්බීරතා නින්නල්තා ආදී වශයෙන් තියෙනවා කියන. ඊළඟට තියෙනවා නිලපොල් දෙකක් තේ නිල් රස විහිදුනා වූ ඇස් ඇති ලක්ෂණය. නිල් මැණික් ගල් දෙයක් වගේ නිලපොල් මල් දෙයක් වගේ නේත්‍ර ධාතුන් වහන්සේලා තිබිලා තියෙනවා. ඊළඟට තියෙනවා එදාම වැදු රතු වත්සෙව්ගේ අක්ෂි මණ්ඩලයේසී පරිමණ්ඩලු ජෝතිමත්ත තිබෙන්නා වූ ඇස් ඇති ලක්ෂණය. පින්වත්නි ඒ වෙලාව ඉපදුන රත් වසුපැටියෙක්ගේ වගේ හරිම ලස්සනයි කියන ඇස් දෙක. ඒකේ අර උපමාවක් නැති නිසා කියලා තියෙනවා. රංගල් මුදුනක නැගී දිලිහෙන්නා පුන්සද සුඟුලක්සේ නලල් මැද්දෙන් ඇති දක්ෂිනාවර්තව නැමේදී උඩු බලා තිබෙන්නා වූ ඌර්ණ රෝම ධාතුන් වහන්සේලාගේ ලක්ෂණය. ඌර්ණ රෝම ධාතුන් වහන්සේ පින්වත්නි රිදී පාටට තියෙනවා කියන රිදී පාටට තියෙනා වූ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ. ඒ වගේම තමයි පින්වත්නි දෙකන් සිළු පටන් නලල් තල රම්පටකින් වැසුනාසේ තිබෙන්නා වූ උන්න සීස ලක්ෂණය ඌස්නීසේ. අර මේ උඩින් තියෙන ඌස්නීසේ. ඊළඟට තියෙනවා මේ දෙකන් මෙතන මේ ලම්බසවන් පත් තිබිලා තියෙනවා. මේ ආගේ පින්වත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයක්ම තිබිලා තියෙන. ඉතින් එහෙනම් මේ කල්පනා කරගන්න අද මේ පින්වතුන්ට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයනොත් ඒ වගේම අටතුරාසීයක් මඟුල් ලක්ෂණ ගැන තමයි කතා කරේ. ඉතින් එහෙනම් අපි මේ දේශනාව මෙතනින් නිමා කරනවා. එhmenan මහා සංඝරත්නය වෙනුවෙන් අපි ආශිර්වාද කරනවා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු